හාලෙලුයා සුති වේවා. අද දවසේ අන්තර්ජාලය හරහා අපිත් එක්ක එකතු වෙනා වූ සියලු දෙනා මේ වෙලාවේ ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අපිට එකතු වෙලා নমස්කාර කරන්න බැරි වුණත් අපිට ඉන්න තැන හිටියත් අපිට පුළුවන් එක්සිත වෙන්න. අපි හැමෝටම පුළුවන් එක සිතකින් උන්වහන්සේව নমස්කාර කරන්න. ආමේන්. ඉතින් ඔබ කොයි ස්ථානයක සිටියත් මොනතරම් දුරක හිටියත් අපි එකතු වෙමු මේ වෙලාවේ ස්වාමීන් වහන්සේගේ නාමය උසස් කරන්න, උන්වහන්සේගේ නාමයට ගෞරවය දෙන්න, මහිමය දෙන්න අපි හැමෝම එකතු වෙලා උන්වහන්සේගේ නාමය උසස් කරමු. ආමේන්. ඉතින් යාඥා කරන්න කලින් ගීතාවලියේ පොතෙන් අපි කොටසක් බලමු. ගීතාවලිය 139 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ කියනවා ස්වාමිනේ ඔබ මා විමසා බලා දැනගත්සේක. ඔබ මාගේ හිඳීමද නැගිටීමද දන්නාසේක. දුරදීම මාගේ සිටිවිල්ල ඔබට තේරෙයි. ඔබ මාගේ ගමනත් සයනයත් විමසා බලනසේක. මාගේ සියලු මාර්ග දැනගෙන සිටිනසේක. මක්නිසාද ස්වාමිනේ ඔබ මුළුමනින්ම නොදන්නා වූ කිසි වචනයක් මාගේ දිවේ නැත්තේය. ස්වාමීන් වහන්සේ කියනවා අපි කරන්නා වූ මේකේ කියන විදිහට අපේ සියලු කාරණා දන්නා වූ ස්වාමීන් වහන්සේ. ආමේන්. ඉතින් අපි බොහෝ වෙලාවට උන්වහන්සේට ස්තුති කරනවා අපිට දුන්නා වූ සියලු දේ ගැන. අද දවසේ අපි ස්තුති කරමු යමක් අපි ඉල්ලලත් අපිට නොලැබුණාද අපි ඒකට ස්තුති කරමු. ඇයි දන්නවද? උන්වහන්සේ අපිට යහපතද අයහපතද සියල්ල දන්නා වූ දෙවියන් වහන්සේ. ආමේන්. ඉතින් ඒ නිසා අපි උන්වහන්සේට මොහොතක් යාඥා කරමු. අපි මෙහෙය බාර කරමු. අපි යාඥා කළා කියමු ස්වාමිනේ අපි නිවෙස්වල හිටියත් අද දවසේ අප මැදේ උසස් වෙන්න ඔබ වහන්සේ. ඔබ වහන්සේ අප මැදේ ක්‍රියා කරන්න. ඔබ වහන්සේගේ නාමය අප මැදේ සිටමින් උසස් කරගන්න. ඔබ වහන්සේ අප මැදේ ජීවමානව ක්‍රියා කරන්න කියලා අපි හැමෝම එකතු වෙලා යාඥා කරමු. හාලෙලුයා සුති වේවා ස්වාමිනේ. අප තාත්තේ අපි ඔබ වහන්සේගේ නාමය උසස් කරනවා මේ මොහොතේ ස්වාමිනේ. අපි ඔබ වහන්සේගේ නාමයට ගෞරවයද මහිමයද ඒ සුති ප්‍රශංසාවද ඔබ වහන්සේ දෙනවා ස්වාමිනේ. ඔබ වහන්සේ කිව්වා ස්වාමිනේ ඔබ වහන්සේ ස්වර්ගයේද අප අතරේද අප තුලද වාසය කරන සර්වස්ථානික එකම බලවන්ත දෙවියන් වහන්සේ ඔබ වහන්සේ පව ස්වාමිනේ. එනවා ස්වාමිනේ අපි নমස්කාර කරන කල ඔබ වහන්සේ අද දවසේ අපි එකිනෙකා තුල එකිනෙකා මැදේ ඔබ වහන්සේ උසස් වෙන්න කියලා අපි ඔබ වහන්සේට යාඥා කරනවා ස්වාමිනේ. අපිත් එක්ක එකතු වෙන හැම කෙනෙක් මේ වෙලාවේ අපි ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා ස්වාමිනේ. ඔබ වහන්සේ එකිනෙකා මැදේ ඔබ වහන්සේ සැරිසරන්න. ඔබ වහන්සේ උසස් වෙන්න. ඒ අයගේ নমස්කාරය තුල ඔබ වහන්සේ පියාණනි ඔබ වහන්සේ ප්‍රශංසා ලැබෙමින් ගෞරව ලැබෙමින් ඔබ වහන්සේම ක්‍රියා කරන්න ස්වාමිනේ. අපි ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා. මේ මෙහි ආරම්භය පටන් අවසානය දක්වා ස්වාමිනේ අපිටද මඟ පෙන්වුවා මැනව. ඔබ වහන්සේ අපවද පාලනය කර මැනව. අපවද හැසිරුවා මැනව ස්වාමිනේ. සියලු ගෞරවය අපි එකිනෙකා තුලින් ඔබ වහන්සේම ලබාගත මැනව ස්වාමිනේ. ඒ උතුම් බලවන්ත නාසරති යේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්. ආමේන්. අපි උන්වහන්සේට ගායනා කරමු. අද මා ඔබ ඉදිරියේ හාලෙලුයා සුති වේවා ස්වාමිනේ. අපි උන්වහන්සේට ස්තුති කරමු. අපි ගීතිකාව කියන ගමන් අපි කියමු උන්වහන්සේට ස්වාමිනේ ඔබ අපිට දුන්නද නොදුන්නද සියලු දේ ගැන අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මන්ද ඔබ වහන්සේ සියලු නපුරෙන් අපිව ආරක්ෂා කළා ස්වාමීන් වහන්සේ. සියලු අයිතිකමෙන් අපි උමුදවගත්තා වූ ස්වාමීන් වහන්සේ. අපි ඒ ගැන ඔබට ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. Shivaya
මිනිස්සු නොදන්නා කම නිසා ඒ මිනිස්සු දෙවියන් වහන්සේව දන්නේ නැති නිසා ජීවමාන දෙවි කෙනෙක් ඉන්න බව දන්නේ නැති නිසා ඔවුන් පාපයට ඇලිලා ගැලිලා ජීවත් වෙමින් සිටිනවා. ඒ නිසා ස්වාමීනි අපි ඔබ වහන්සේ ඉදිරියේ අපි වැදගත්කාරකම් කරනවා ස්වාමීනි. ඔබ වහන්සේ පිළිකුල් කරලා ඔබ දුක් වෙන ඔබ වහන්සේ අකමැති සියලු කාරණා ගැන අපි පසුතැවෙනවා ස්වාමීනි. ඔබගේ මිනිස්සු කරන්නා වූ සියලු දේ ගැන අපි ඔබ වහන්සේ ඉදිරියේ පසුතැවෙනවා. ඔබගේ පියාණන්ගේ කෝපය සාධාරණයි. ඔබ ධර්මිෂ්ඨයි. ඔබ වහන්සේගේ විනිශ්චය ධර්මිෂ්ඨයි ස්වාමීනි. ඔබ කිසි කාලක අධර්මිෂ්ඨ දෙවි කෙනෙක් නෙවෙයි. ඔබ අසාධාරණ දෙවි කෙනෙක් නෙවෙයි ස්වාමීනි. නමුත් ඔබ ධර්මිෂ්ඨ වූ දෙවියන් වහන්සේ. අපි ඔබ වහන්සේ ඉදිරියට ඇවිල්ලා කන්ලා කරනවා. මනුෂ්‍ය දෙස ප්‍රේමයෙන් බැලුව මැනව ස්වාමීනි. ඔබ වහන්සේ මොහොතකට මනුෂ්‍ය සිහි කළ මැනව. මනුෂ්‍යගේ පාපයට කමා කළ මැනව ස්වාමීනි. පියාණන් අපි ඔබ වහන්සේගේ සභාව අපි එකිනෙකා ගැනද අපි මේ වෙලාවේ පසුතැවෙනවා ස්වාමීනි. ඒ ශෙපණිය අපතේ වහන්සේ කිව්වා ඒ යෙරුසලමේ සිටින දිලිඳු කොටසක් අරගෙන සියෝනේ ඔබ වහන්සේ සියෝනි කොටසක් ඔබ වහන්සේ තෝරගන්නවා කියලා ස්වාමීනි. එනම් පියාණන් ඒ සියෝන්ගේ සෙනඟ අතර අපි එකිනෙකාව දැක්වමු ස්වාමීනි. පියාණන් අපි තව පාපය නොකරන පිණිස අපි එකිනෙකාව ස්පර්ශ කරමු. ස්වාමීනි වහන්සේ තුලම රැඳෙන්න අපි එකිනෙකාව ස්පර්ශ කරමු. අපි ඇතුළත ස්පර්ශ කරමු ස්වාමීනි.
වහන්සේ ස්වාමීනි ඔබ වහන්සේ මුළු විශ්වයේම අධිපති වූ ස්වාමීන් වහන්සේ යක්ෂයාගේ හිස පොඩි කලාව එක්ක බලවත් දෙවියන් වහන්සේ ස්වාමීනි ඔබගේ නාමයේ ඉදිරියේ සියලු නාම දන්නවා මගේ පියාණනි ස්වාමීනි යක්ෂයාට අයිතිව සිටියා වූ අපිවද ඔබ වහන්සේ යක්ෂයාගෙන් ඔබ වහන්සේගේ ලේ කන්න කොටගෙන ඔබ වහන්සේ මිලදී ගත්තා ස්වාමීනි අපි තාමත් ස්වාමීනි පාපයට වහලු නෙවේ ස්වාමීනි පාපයට අයිති සෙනඟ නෙවේ ස්වාමීනි ඔබ වහන්සේගේ ධර්මිෂ්ඨකම උරුම වුණා වූ ඔබ වහන්සේගේ ධර්මිෂ්ඨකම කරන්න ස්වාමීනි ඔබ වහන්සේ ඉදිරියට ගත්තා වූ ඒ සෙනඟ හැටියට ඔබ වහන්සේ ඉදිරියේ සිටිනවා ස්වාමීනි පියාණනි අපි එකිනෙකා ඔබ වහන්සේ ස්පර්ශ කරන්න ස්වාමීනි ඔබ වහන්සේ අපි එකිනෙකා වතගසන්න ස්වාමීනි අපි එකිනෙකාගේ ජීවිත අතුලාන්ත ඔබ සෑම මොහොතකම විමසා බලා ඔබ වහන්සේ දැනගත මැනව ස්වාමීනි අපේ සිත ඔබ වහන්සේ විමසුම මැනව ස්වාමීනි යම් නපුරු මාර්ගයක් ඇද්ද එයින් අපි බැහැරගො මැනව ස්වාමීනි අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා මන්ද ඔබ පමණක්මයි දෙවියන් වහන්සේ ඔබ පමණක්මයි ස්වාමීන් වහන්සේ ඔබ පමණක්මයි ජීවමාන දෙවියන් වහන්සේ ස්වාමීනි ඔබ හැර දෙවි කෙනෙක් නැහැ ස්වාමීනි ඔබගේ නාමයෙන් සමාන කරන්නේ නාමයෙන් නැහැ අපතාසේ අපි එකිනෙකා ඔබ වහන්සේ ඉදිරියේ ස්වාමීනි අපි දැතොස වල ඔබ නමස්කාර කරනවා අපි එකිනෙකා මුළු හදවතින් ඔබ වහන්සේට නමස්කාර කරනවා ස්වාමීනි අපි එකිනෙකා ඔබ වහන්සේට අපේ හදවත් විවෘත කරනවා ස්වාමීනි ඔබ වහන්සේ අපිට වැඩි වූමැනව ඔබ බලවත් වූමැනව ස්වාමීනි ඔබගේ ක්‍රියාව බලවත් ලෙස අපි එකිනෙකා තුළින් ඔබ වහන්සේ ඉෂ්ට කර මැනව ස්වාමීනි මන්ද ඔබ වහන්සේ අපත් දෙවියන් වහන්සේයි ඔබ වහන්සේ ජීවමාන වූ තනන් වහන්සේයි ස්වාමීනි අප ප්‍රශංසා කරන්නේ ඔබ වහන්සේටමයි ඔබ වහන්සේගේ නාමය සසවයි ස්වාමීනි ඔබ වහන්සේට ගෞරවය ස්වාමීනි ඔබ ස්වාමීනි අපි නමස්කාර කරනවා ඔබ වහන්සේ බලවත් වූ දෙවියන් වහන්සේ අපි නමස්කාර කරමු ඔබ සම්බන්ධ වෙන්න දිගට ස්වාමීන් වහන්සේත් එක්ක ඔබ දන්නවා උන්වහන්සේ කෙරෙහි ප්‍රීති වීම අපේ ජීවිතයේ ශක්තියයි ආමෙන් උන්වහන්සේ කියන නමස්කාරය බලවත් ප්‍රශංසාව බලවත් එදා ප්‍රශංසාව යෙරිකෝ බහුර කඩන්න බලවත් තිබුණා එදා දවසේදී ආමෙන් අද දවසේදී නමස්කාරය බලවත්යි හලෙලූයා යක්ෂයාගේ ක්‍රියාව පරාජය කරන්න උන්වහන්සේ ඉදිරියට අපි ගෙන යන නමස්කාරය බලවත්ව තිබෙනවා හලෙලූයා එනිසා කනස්සල්ල නැති කරන්න අපේ එන පීඩාව පරීක්ෂාව ඒවා විනාශ වෙන පිණිස උන්වහන්සේ ඉදිරියට අපි තබන ප්‍රශංසාව බලවත්ව තිබෙනවා එනිසා අපි උන්වහන්සේ නමස්කාර කරමු උන්වහන්සේ කියනවා උන්වහන්සේ මම ආරම්භයේදී කිව්වා වගේ උන්වහන්සේ ස්වර්ගයේ වැඩ සිටිනා ස්වාමීන් වහන්සේ සිංහාසනයේ සිටිනා එකම දෙවියන් වහන්සේ හැබැයි උන්වහන්සේ කියනවා ඒ වගේම උන්වහන්සේ ඔබ මම ඇතුණාන්තේ වාසය කරන්නා වූ ස්වාමීන් වහන්සේ ආමෙන් ඊට පස්සේ උන්වහන්සේ කියනවා අපි අතරත් උන්වහන්සේ වාසය කරනවා උන්වහන්සේ සර්වස්ථානිකයි උන්වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ ආමෙන් හලෙලූයා අපි කියමු ස්වාමීනි ඔබ බලවත්යි
ඔබ සදාකාල ජීවත් වෙනා දෙවියන් වහන්සේ ස්වාමීනි. ඔබ වහන්සේ යහපත් දෙවියන් වහන්සේ ස්වාමීනි. අපි ප්‍රශංසා කරමු ඔබ වහන්සේට ස්වාමීනි. අපි ඔබ වහන්සේගේ නාමය උසස් කරනවා. ඔබ වහන්සේ සිංහාසනයේ රජ කරන්නා වූ එකම දෙවියන් වහන්සේ ස්වාමීනි. ඔබ වහන්සේගේ නාමය තුලින් වෙන කිසි නාමයක් නැහැ ස්වාමීනි. සියලු නාමයන් ඔබ වහන්සේගේ නාමය ඉදිරියේ දාන නැමු අප තාතේ. මන්ද ඔබ වහන්සේ ස්වාමීනි මාන්නය පරාජය කරපු එකම දෙවියන් වහන්සේ ඔබ වහන්සේ ස්වාමීනි. අපි ඔබ වහන්සේගේ නාමය උසස් කරන්නේ සුද්ධ පියාණනි. අපි ඔබ වහන්සේගේ නාමයට ගෞරවය ස්වාමීනි. හාලෙලූයා සුද්ධ වේවා සුද්ධ පියාණනි. ඔබ වහන්සේ සුද්ධයි. අපි එකිනෙකා අතර ඔබ වහන්සේ සැරසරුව මැනව. අපි එකිනෙකා ස්පර්ශ කරනව ස්වාමීනි. සුද්ධ වූ ස්වාමීන් වහන්සේ අපි නැවත ප්‍රකාශ කරනවා. ඔබ වහන්සේ සුද්ධ වූ අති සුද්ධ වූ එකම දෙවියන් වහන්සේ ස්වාමීනි. අපි නැවතත් කියමු ඔබ සකලව වැඩ වාසය කරන්නා වූ එකම දෙවියන් වහන්සේ ස්වාමීනි. යේසුස් කියන නාමයටම අපි මේ වෙලාවේ පුද කරනවා ස්වාමීනි. ඒ නාසරත් යේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් පියාණනි. ආමේන්. ආමේන්.
වහන්සේට සියලු ගෞරවය, මහිමය, ප්‍රශංසාව දෙනවා ස්වාමිනී. ඔබ වහන්සේ ඒ සියල්ල ලබන්න වටින සැබෑව එකම ජීවමාන දෙවියන් වහන්සේ නිසා ස්වාමිනී. යේසුස් වහන්සේ අපි ඔබ වහන්සේ අනේක වර ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. ඔබ වහන්සේ ස්වාමිනී අප වෙනුවෙන් ඉදයි කල්වරි කුරුසියේ මැරිලා ඔබ වහන්සේ බලුන්ගෙන් නැගිට අදවසේ අප සමග ජීවමාන වෙන්න දෙවියන් වහන්සේ නිසා ස්වාමින් වහන්සේ. හාලෙලුයා ස්වාමිනී ඔබ වහන්සේ අප සමග ඉන්න දෙවියන් වහන්සේ නිසා ස්තුතියි ස්වාමිනී. ස්වාමිනී දවසේ මේ මොහොතේ අපි රැස් වෙන වෙලාවේ ස්වාමිනී ඔබ වහන්සේ ස්වාමිනී අප මැදේ ස්වාමින් වහන්සේව ඉන්න නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. ඒ සියලු නාමයන් දර නමන ඔබ වහන්සේගේ බලවන්ත නාමය නිසා ස්වාමිනී ඒ ස්වර්ගයේ පොළවේ සෑම තැනක මහිමයටපත් නාමය නිසා ස්වාමිනී අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමින් වහන්සේ. මේ මොහොතේ ස්වාමිනී අපි ඔබ වහන්සේට සියලු ගෞරවය මහිමය ප්‍රශංසාව දෙන අතර ස්වාමිනී අපි යාඥා කරන ඔබ වහන්සේගේම වචනයෙන් ඔබ වහන්සේ අපි එකිනෙකාට කතා කරන්න කියලා ස්වාමින් වහන්සේ. ඒ වගේම ස්වාමිනී ඔබ වහන්සේගේ වචනේ ස්වාමිනී දැනගන්න තේරුම් ගන්න පිණිස ස්වාමිනී ඔබ වහන්සේගේ දැනගන්න ප්‍රඥාව අප මැදේ නිදහස් කර තිබෙන නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. අපගේ සිතුවිලි ඔබ වහන්සේගේ හස්තයට වාර කරනවා ස්වාමිනී. ඔබ වහන්සේම අප මැදේ ස්වාමිනී රජ විදිමින් ක්‍රියා කරන්න කියලා අපි යාඥා කරනවා ස්වාමිනී. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්. ආමේන්. ආමේන්. හalleluya. අද අපි ගිය සතියේ අපි හැමෝම වගේ Zoom එකේ මුණ ගැහුණා. බොහෝ දෙනෙක්ට මේ බාධාවල් තිබුණා මුණ ගැහෙන්න. අපි හිතුවා මේ සතිය අතරම YouTube හරහා අපි සම්බන්ධ වෙන්න එක හොඳයි කියලා. ගිය සතියේ කතා කරපු පණිවිඩයම ඕක නැත්නම් ඊට පොඩ්ඩක් සම්බන්ධ එකක් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මට තේරුණා ගොඩක් දෙනෙකුට මිස් වුණාය වගේ මේක ටිකක් කාලෝචිත පණිවිඩයක් කියලා. අපි ගීතාවලිය පොතට පොඩ්ඩක් යන්. ගීතාවලියේ 91 වෙනි පරිච්ඡේදය මේ පදේ මම ගිය සතියේ කතා කරේ නැහැ. අපි චුට්ටක් ඒ කියමු බොහොඳටම දන්න සමහරට ඔබ උදේ හවහ කතා කරන පදයක් නිසා මම හිතන්නේ මේක ඔබ හැමෝම දන්නවා ගීතාවලිය 91 කිව්වම. ගීතාවලිය 91 පළවෙනි පදේ කියනවා මහෝත්තමයන්ගේ රහස්ථානයේහි වසන තැනැත්තේ සර්ව පරාක්‍රමයන්ගේ සෙවණෙහි වාසය කරන්නේ. උන්වහන්සේ මාගේ රක්ෂස්ථානය මාගේ බලකොටුවය. මා විසින් විශ්වාස කරන මාගේ දෙවියන් වහන්සේයයි ස්වාමීන් ගැන කියන්නේමි. අක්නිසාද උන්වහන්සේ පක්ෂි වැද්දාගේ මලපතින්ද විනාශ කරන වසංගතයෙන්ද නුඹ මුදාහරණසේක. උන්වහන්සේ සොකීය පියාපතින් නුඹ වසනසේක. නුඹ උන්වහන්සේගේ පියාපතයට ආරක්ෂා වන්නේහිය. උන්වහන්සේගේ සත්‍යවාදීකම පලිහක්ය මහා පලිහක්ය. රාත්‍රියේ බීතියටවත් දවාලයේ විදින ඊගසටවත් අඳුරේ යන වසංගතයටවත් ඉරමුදුන් වෙලේ පාලු කරන විනාශයටවත් නුඹ බය නොවන්නේහිය. නුඹේ පැත්තක දහසක්ද දකුණු පැත්තෙහි දහදහසක්ද වැටෙන්නෝය එහෙත් එය නුඹට ලං නොවන්නේය. මෙහෙම උන්වහන්සේ අපේ ආරක්ෂාව ගැන අපිව ආරක්ෂා කරන හැටි උන්වහන්සේ දිගටම කතා කරගෙන යනවා. අපි මේ ගොඩක් කියවලා තියෙනවා. එතකොට බලන්න ඇත්තටම මේ කාලේ අවුරුදු 20කට විතර කලින් මේ පදය අපි කියවද්දී අපි නිකන් අදහස් තිබුණේ කවදා හරි වසංගතයක් ආවොත් නේද? කවදා හරි මෙහෙම දෙයක් වුණොත් ස්වාමින් වහන්සේ අපිව මෙහෙම ආරක්ෂා කරනවා කියලා. right? ඒ වුණාට බලන්න ඊට පස්සේ 1995 නැත්නම් 2000 වගේ වෙනකොට ඩෙන්ගු වසංගත ආවා. right? ඩෙන්ගු කියන වසංගතය ආවමත් ඒක වසංගතයක් වගේ ලංකාව පුරා ගියා. නමුත් ඒකත් මිනිස්සුන්ට යම් තරමකට ආරක්ෂා වෙන්න පුළුවන් නේද? මේ මදුරුවා පේනවා එනකොට. නේද? මදුරුවා කියන්නේ පේන සතෙක්. එතකොට ගෙවල් වලට සුද්ධ කරලා මේ වගේ ගෙවල් පවිත්‍ර කරගෙන මේ දේවල් කරගෙන මේ මදුරුවන්ව නැති කරගෙන තව ඕනම් මදුරු දැලකුත් දාගෙන අපිට ආරක්ෂා වෙන්න පුළුවන්කම තිබුණා. right? හැබැයි ඊට පස්සේ ඔන්න ඊළඟට ආවා තව මොනවද SARS කියලා ආවා, ඉන්ෆ්ලුවෙන්සා කියලා ආවා, H1N1 ඔහොම කීක දේවල් එන්න ගත්තා. මේ කොරෝනායම වෙන ප්‍රභේද මේවා ගැනත් කොහොම හරි ආරක්ෂා වෙගෙන ආවා. එතකොට 2005 2006 2010 ඔය ගණන් වල. නමුත් අද බලනකොට අපිට හොයන්න බැරි පේන්නේ නැති වසංගතයක් අද වෙනකොට මුළු ලෝකෙම වෙලාගෙන ඉන්නවා. right? ඉතින් ඒ නිසා මම හිතුවා අත්‍තරම කොයි කාලයටත් වඩා මේ පදය අදට අපිට අදාළයි කියලා. මොකද අපිට මේකෙන් බේරෙන්න පුළුවන් ක්‍රම බොහොම සුළුයි, බොහොම කීපයයි තියෙන. අපිට පරිස්සම් වෙන්න පුළුවන් මට්ටම බොහොම ටිකයි. අපිට පරිස්සම් වෙන්න පුළුවන් ගොඩක් දේවල්. නමුත් මේ හැම දෙයකම තියෙනවා දුර්වල තැන්, මිස් වෙන්න පුළුවන් තැන්, මගහැරෙන්න පුළුවන් තැන් බොහොම විදියට තියෙනවා.
මොකද මේක පේන්නේ නැති වෛරසයක් නිසා. ඉතින් ඒ නිසා මේ කාලේ අපිට දෙවියන් වහන්සේගේ ආරක්ෂාව මත, දෙවියන් වහන්සේගේ රැකවරණය මත සම්පූර්ණ යැපෙන තත්යකට අපි ඉන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඔබට පුළුවන් අපි හිතමු කෙනෙකුට එන්නත ගන්න අවස්ථාව හම්බුනොත් ඔබ ඒක ගන්න. ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මොකද සමහර විට නැත්තම් අර ගම් වතුර වෙලාවේ දන්නන්නේ දර ගම් වතුර ඇවිල්ලා මිනිස්සෙක් වහලට නැගලා ඉන්නකොට යාට බෝට්ටුවක් ආවා. ඒකට නැග්ගේ නැහැ. ඊට පස්සේ මෝටර බෝට්ටුවක් ආවා. ඒකට නැග්ගේ නැහැ. දෙවියන් වහන්සේ මාව ආරක්ෂා කරනවා කියලා හිටියා. හෙලිකොප්ටරයක් ඇවිල්ලා අර ඉනිමගක් දැම්මා. ඒත් නැග්ගේ නැහැ. නෑ දෙවියන් වහන්සේ මාව බේර ගන්නවා කියලා අන්තිමට මැරලා දෙවියන් වහන්සේ ළඟට ගියාම ගම් වතුරට අහුවෙලා මැරලා. හොඳේ. දෙවියන් වහන්සේ ළඟට ගියාම යා කිව්වා අයි දෙවියන් වහන්සේ මාව බේරගත්තේ නැත්තේ. දෙවියන් වහන්සේ කිව්වා මම ඔයාලට බෝට්ටුවක් කිව්වා. මෝටර බෝට්ටුවක් කිව්වා. නේද? හෙලිකොප්ටරයක් කිව්වා කියලා මෙහෙම හදපු කතාවක්. හොඳේ. ඇත්ත කතාවක් නෙමෙයි. උපහැරණ වගේ කතාවක් තියෙනවා. right? ඉතින් ඒ වගේ ඔබට හම්බෙන්නවා නම් මොනවා හරි උපකාරයක් ඒක ගන්න. මොකද මේ එන්නත ගැන ගොඩාක් දේවල් බොහෝ අර බිල්ලම් මවන තත්ත්වයක තිබුණා ඇත්තටම ක්‍රිස්තියානි සමාජය අතරේ. නමුත් එනකොට මේ වෙලාවට ඒ බලාපොරොත්තු කඩාගෙන වැටිලා ඒක සාමාන්‍ය එන්නතක් බවට පත් වෙලා තියෙනවා. සාමාන්‍ය සංකූලතා තියෙනවා. කැමති නම් ගන්න, අකමැති නම් නොගෙන ඉන්න පුළුවන් තත්ත්වේ තියෙනවා. දැන් නම් ලංකාවට කොහොමවත් ගන්න අමාරුවත් එක තියෙනවා. ඒක වගේ තියෙනවා. හැබැයි මේ මොන දේවල් තුලින් හැබැයි මතක තියාගන්න ඒ එන්නත කොවිඩ් වලට විතරයි. right? ඊට පස්සේ මොනවයිද අපි දන්නේ නැහැ. ඊට පස්සේ මොනව අසංගතයිද අපි දන්නේ නැහැ. බයිබලයට අනුව දේව වචනයට අනුව මේ අවසන් කාලය නිසා හොඳ දේවල් එන්න විදිහක් නැහැ ඉස්සරහට. සාමාන්‍යයෙන් මේක විනාශය කරා යමින් තියෙන ගමන. අවසානය කරා යමින් තියෙන ගමන. ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට ආසන්නම වෙලා තියෙන ගමනක්. ඒ නිසා අපිට මේ ලෝකයේ යහපත්කම බලාපොරොත්තු වෙන්න අමාරුයි. අපිට උන්වහන්සේ තුල උන්වහන්සේගේ ඊම බලාගෙන ඉන්න මහිමාන්විත බලාපොරොත්තුවක් දීලා තියෙන එකයි. ආමෙන්. හalleluya. ඉතින් ඒ නිසා ඒ බලාපොරොත්තුව දිහා අපි බලාගෙන ඉන්න ගමන් අපි බලන්න ඕන මේ පොළවේ උන්වහන්සේ මොනවද අපිට රැකවරණය ගැන කියලා තියෙන්නේ. මුලින් උන්වහන්සේ මේ ඔක්කොම මේ ආරක්ෂාව ලැබෙන පිණිස උන්වහන්සේ කියනවා එක දෙයක් ඒ තමයි මහෝත්තමයන්ගේ රහස්ථානයේ වසන තැනැත්තේ සර්ව පරාක්‍රමයන්ගේ සෙවණෙහි වාසය කරන්නේය. උන්වහන්සේ මාගේ රක්ෂස්ථානය, මාගේ බලකොටුවය. අපි ගන්නවා බලකොටුව කියන්නේ රක්ෂස්ථානය කියන්නේ වෙන කිසිම සතුරාගේ දෙයකට එන්න බැරි ස්ථාන. බලවත් පෞරක් තියෙන ආරක්ෂාව තියෙන තැනක්. අපි දෙවියන් වහන්සේගේ රහස්ථානයේ ඉන්නකොට, උන්වහන්සේගේ අභිමුඛත්වයේ ඉන්නකොට උන්වහන්සේ කියනවා ඒක බලකොටුවක්, රක්ෂස්ථානයක් කියලා. හalleluya. ඒ වගේම උන්වහන්සේ කියනවා උන්වහන්සේ හතරවෙනි පදයේ කියනවා උන්වහන්සේ ස්වකීය පියාපතින් නුඹ වසනසේක. නුඹ උන්වහන්සේගේ පියාපත් යට ආරක්ෂාවන්නේය. උන්වහන්සේගේ සත්‍යවාදීකම පලිහක්ය, මහා පලිහක්ය. දෙවියන් වහන්සේ ඔබව සම්පූර්ණයෙන් ආරක්ෂා කරන්න යන්නේ. හැබැයි උන්වහන්සේගේ රක්ෂස්ථානයේ වසන තැනැත්තේ. ඒක ටිකක් කොන්දේසියක් වගේ නේද? උන්වහන්සේගේ රක්ෂස්ථානයේ ඉන්නවා නම් මේ කියන සියලු ආරක්ෂාව ඔබට තියෙනවා. රක්ෂස්ථානයේ නැත්තම් මොකද්ද වෙන්නේ? ගැටලු සාගතයි නේද? ඒ නිසා අපේ වගකීම අපි වග බලා ගන්න ඕන දේ තමයි විශේෂයෙන් මේ කාලේ අපි දෙවියන් වහන්සේගේ රක්ෂස්ථානයේ ඉන්නවද කියන එක. දෙවියන් වහන්සේගේ පියාපත් සෙවණේ ඉන්නවද කියන එක. උන්වහන්සේගේ සත්‍යවාදීකම නැමැති මහා පලිහ පිටිපස්සේ අපි ඉන්නවද කියන එක. ගොඩක්ම උන්වහන්සේගේ මහෝත්තමයන්ගේ රහස්ථාන නැත්නම් දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ වාසය කරනවද කියන එක. කාලය ගත කරනවද කියන එක. අපිට සමහරට අපි පාරේ යන්න පුළුවන්, වැඩට යන්න පුළුවන්, ව්‍යාපාරය කරන්න යන්න පුළුවන්, අපි එළියේ බැහැලා නොයෙක් වැඩවලට යන්න පුළුවන්. නමුත් ඔබ ආත්මිකව ඉන්නේ උන්වහන්සේගේ රක්ෂස්ථානය තුලද කියලා අපිවම සෝදිසි කරගන්න අපිට කාලය ඇවිල්ලා තියෙනවා. එහෙම නැතුව ඉඳලා අපිට උන්වහන්සේට චෝදනා කරන්න බෑ ස්වාමීන් වහන්සේ ඇයි මට මේක එව්වේ, ඇයි මේක කරේ, ඇයි ආරක්ෂා කරේ නැත්තේ කියලා අපිට කියන්න අමාරුයි. ආමෙන්. ඒ නිසා පළවෙනිම දේ තමයි උන්වහන්සේගේ රක්ෂස්ථානයේ අපි වාසය කරනවද නැද්ද කියන එක. උන්වහන්සේ දූතයන්ට අපි ගැන අඳිනවා කියනවා. තව ගොඩාක් දේවල් මෙතන කතා කරනවා. 10 වෙනි පදයේ කියනවා නුඹට කිසි නපුරක් නොපැමිණෙන්නේය. නුඹේ කූඩාරමට වසංගතයක් ලං නොවන්නේය. right?
එතකොට මේ අපි දන්නවා අපි මෙහෙම මෙච්චර වසංගත කාලයක් වෙලා මෙච්චර ප්‍රශ්න කාලයක් වෙලා බොහෝ වෙලාවට හිතුණෝ ඒගොල්ලෝ මේ ස්වාමින් වහන්සේව හොයන්න ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ ඉන්න නෙමෙයි ඒගොල්ලෝගේ පොර බැදීම වෙහෙස වීම කාලය වැය කිරීම තියෙන අපි බැලුවොත් එහෙම ගොඩාක් වෙලාවට මේ නොයෙක් දේවල් වල සමාජ මාධ්‍යවල YouTube වල මේවල නොයෙක් වීඩියෝ ලබා ගනිමින් නොයෙක් වීඩියෝ ෂෙයා කරමින් පෝස්ට් ගෙන්න ගන්නවා ෂෙයා කරනවා මේක ගොඩක් බිසි වෙලා තියෙනවා. අපි හිතනවා මේ දේ පුළුවන් තරම් දැනුවත් වුණොත් එහෙම එක්කෙනෙක් එකක් කියනවා තව කෙනෙක් තව එකක් කියනවා මේවා අලුත් ඒවා කියනවා පරණ ඒවා වැරදි කියනවා මේවා ඔක්කොම දැනගත්තාම අපිට මොනවා හරි ආරක්ෂාවක් තියෙයි කියලා අපි හිතනවා. ඔබ දැනුවත් වෙන එක හොඳයි. නමුත් කල්පනා කරන්න ඔබ ඒවත් එක්ක ගත කරන කාලය ගැන. ඔබට දෙවියන් වහන්සේත් එක්ක ඉන්න අපි වෙලාවකට කියනවා අයියෝ හරි බිසි අපිට වෙලාව නැහැ දෙවියන් වහන්සේත් එක්ක කාලය ගත කරන්න යාඥා කරන්න වෙලාව නැහැ වචනේ කියවන්න වෙලාව නැහැ එහෙම නැත්නම් උන්වහන්සේක අඩු ගානේ දවසක පැයක්වත් ගත කරන්න වෙලාව නැහැ කියලා බොහෝ මිනිස්සුන් කියනවා. නමුත් ඒ බැලුවොත් මේගොල්ලෝ බොහෝ සමාජ මාධ්‍යවල ගොඩක් වෙලාවට ඔන්ලයින් right ඒ නිසා ඔබ බලන්න මොනවටද ඔබ කාලය වැය කරන්නේ ඔබ දෙවියන් වහන්සේගේ රහස්ථානයේ ඉන්න උන්වහන්සේගේ පියාපත් යට ඉන්න උන්වහන්සේගේ රැකවරණය ආරක්ෂා ස්ථානයේ බලකොටුව ඇතුලේ ඉන්න වෙහෙසනවද නැත්නම් මොයේ ලෝකයේ දේවලට වෙහෙසලා මහන්සි වෙලා අන්තිමට ප්‍රතිඵලයක් නැතුව බයෙන් ඉන්නවද කියලා අපි කල්පනා කරන්න අවශ්‍යයි. දැන් මේ රහස්ථානය ගැන අපි දන්නවා බයිබලයේ පරණ ගිවිසුමේ බොහෝ අය කතා කරා විශේෂයෙන් මේක ලියන මේ දාවිද් රජතුමා මේ ගැන කතා කරා. අපි දන්නවා ඔහු නිතර දෙවියන් වහන්සේගේ අමුකත්වයේ ඉඳලා තමයි සියල්ල කරේ. ඔහු රැකවරණය ලබා ගත්තේ ශක්තිය උපදවා ගත්තේ මේ හැමදේම කරේ දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ ඉඳලා. right? ඔහුට අත්දැකීමක් තිබුණා මේ අභිමුඛත්වය ගැන. අද දවසේ හිතුණු විදිහට අපි කොහොමද දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයට යන්නේ? අපිට මොකද්ද තියෙන හැකියාව නැත්නම් දුර්වල මිනිස්සු විදිහට අපිට මොකද්ද තියෙන අයිතිවාසිකම උන්වහන්සේගේ අභිමුඛත්වයට යන්න? මම මේක ඔබට කියව දෙන්න අවශ්‍ය නැහැ. හිතුණු විදිහට ඔබ දන්නවා ක්‍රිස්තුස් වහන්සේගේ ලේයින් පවිත්‍ර වුණාම ඔබට උන්වහන්සේගේ අතිශුද්ධ ස්ථානයට යන්න පුළුවන් කියන එක. හෙබ්‍රේය පොතේ කතා කරනවා අපි උන්වහන්සේගේ ඒ අලුත් මාර්ගය වන උන්වහන්සේ ඒ අරලා දුන්න ඒ තිරේ මැදින් ඒ අලුත් මාර්ගය වන එකේ ගිහිල්ලා උන්වහන්සේගේ ලේ තුලින් අපිට උන්වහන්සේගේ ශුද්ධ අභිමුඛත්වයට යන්න නිසකකම තියෙනවා කියලා උන්වහන්සේගේ වචනේ කියනවා. ඒ නිසකකම අවශ්‍යයි ඔබට මේ රහස්ථානයේ වාසය කරන්න. හාලෙලූයා. ඒ වගේම උන්වහන්සේගේ ලේ ගැන අපි කතා කරද්දී ගියහත් කතා කරා මම චුට්ටක් ඒ ගැන නැවත මතක් කරන්නම්. මොකද මම හිතනවා ඒක බොහෝ දෙනෙක්ට මිස් වුණා කියලා. බලපෑත් අප වහගෙන ඉන්න. ඒක ඔබට ආශිර්වාදයක් වෙයි. ඔබට මිස් වුණ යම් කාරණාවක් තියෙනවා ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි. මට ඒක ඔබට හයිලයිට් කරන්න ඕන වුණා. වැදගත් කොට කතා කරන්න වුණා යම් කාරණාවක්. ඒ තමයි හෙබ්‍රේය පොතේම සඳහන් වෙන චුට්ටක් යමු හෙබ්‍රේය පොතට. හෙබ්‍රේය 9 වෙනි පරිච්ඡේදය හරියට එතන මුලින්ම කතා කරනවා යේසුස් වහන්සේගේ ලේ ගැන යේසුස් වහන්සේගේ ලේවල තියෙන විශේෂත්වය ගැන හෙබ්‍රේය 12 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදේ එතන මෙන්න මෙහෙම සඳහන් කරනවා හෙබ්‍රේය 12:24 අලුත් ගිවිසුමේ මැදහත්කාරෝ යේසුස් වහන්සේද ආබේලට වඩා උතුම් ලෙස කතා කරන ඉසීමේ ලේද වෙතටත් අපි ඇවිත් තියෙනවා කියලා එතන කතා කරනවා. මෙතන උඩ කතා කරනවා තව අපි ළඟා වෙලා ඉන්නේ මොන වගේ දේවල් වලටද කියලා උන්වහන්සේගේ වචනේ කතා කරනවා. ඒ කතා කරන දේවල් අතර උන්වහන්සේ කියනවා අලුත් ගිවිසුමේ මැදහත්කාරෝ යේසුස් වහන්සේද ආබේලට වඩා උතුම් ලෙස කතා කරන ඉසීමේ ලේද වෙතටත් කියලා. ඇයි මේ යේසුස් වහන්සේගේ ලේ ආබේලගේ ලේට වඩා උතුම් ලෙස කතා කරනවා කියලා කියන්නේ? ඔබ බැලුවොත් එහෙම උප්පත්ති පොතේ අපි දන්නවා මුලින්ම ආදාම්ගේ පළවෙනි පුතාලා දෙන්න ආබේල් සහ කායින් ඉන්න වෙලාවේ ඒගොල්ලෝ යම් ප්‍රශ්නයකට මැදි වෙලා ඊට පස්සේ කායින් තරහ ගිහිල්ලා ආබේල්ව මරනවා. ආබේල් නිදොස්ව හිටියා. කායින් ආබේල්ගේ ලේ වැගිරුවා. දෙවියන් වහන්සේ ඇවිල්ලා ඒ වෙලාවේ මේ සිද්ධිය ගැන අහනවා. එතකොට කායින් දන්නේ නැහැ වගේ ඉන්න උත්සාහ කරනවා. හැබැයි දෙවියන් වහන්සේ කියනවා දැනුත් ඒ ආබේල්ගේ නිදොස් ලේ පොළවෙන් මට මොරගසනවායි කියලා. right. බලන්න බයිබලයේ කතා කරනවා ඒ ආබේල්ගේ නිදොස් ලේ කතා කරා ඒක පොළවෙන් මොරගැසුවා
පලි ගැනීම උදෙසා. යා නිදොස් වෙහිටියේ යාවට වැරදි විදිහට මරලා දැම්ම. ඒ නිසා පලි ගන්න කියලා ඒ ලේ මොර ගැසුවා දෙවියන් වහන්සේට. ඒ ආබේල්ගේ ලේ කතා කරා කියලා කියනවා. ඒ වගේ මෙතන කියනවා ආබේල්ගේ ලේට වඩා උතුම් ලෙස කතා කරන ඉසීමේ ලේ. ඒ කියන්නේ යේසුස් වහන්සේගේ ලේ. අයි උතුම් ලෙස කතා කරනවා කියලා කියන්නේ ආබේල්ගේ ලේ පලි ගැසීම නිසා මොර ගැසුවා වගේ යේසුස් වහන්සේගේ ලේ කතා කරනවා නම් මොර ගැසනවා නම් ඒක හඬ නගන්නේ අපේ කරුණාව උදෙසා. මනුෂ්‍ය සංහතියට කරුණාව, කමාව, උන්වහන්සේගේ අනුකම්පාව ලැබෙන පිණිස මේ ලේ කතා කරනවා. යේසුස් වහන්සේගේ ලේ මුළු මිනිස් සංහතියට උන්වහන්සේ නිදොස්ව හිටියේ. උන්වහන්සේ නිදොස්ව ඉඳලා උන්වහන්සේගේ ලේ වැගිරුවේ. නමුත් ඒ ලේ කතා කරනවා හැමෝටම කමාව දෙන පිණිස, කරුණාව දෙන පිණිස කියලා උන්වහන්සේගේ වචනේ කියනවා. ඒකයි ආබේල්ට වඩා උතුම් ලෙස යේසුස් වහන්සේගේ ලේ කතා කරනවා කියන්නේ. මේ උන්වහන්සේගේ ලේ විශේෂයි අපි දන්නවා. උන්වහන්සේගේ ලේ මිනිසෙකුට සම්බන්ධ ලයක් නෙමෙයි කියන එක මම හිතන්නේ ඔබ හොඳටම ඉගෙනගෙන තියෙනවා. උන්වහන්සේගේ සාමාන්‍යයෙන් ලේ වලින් පැල්ලම් ඇති කරනවා යවන්න බැරි. නමුත් යේසුස් වහන්සේගේ ලේන් අපේ තියෙන පැල්ලම්, අපේ ජීවිතයේ තියෙන පැල්ලම් ඔක්කොම සම්පූර්ණයෙන් පවිත්‍ර කරලා අපි උන්වහන්සේ කියනවා සුදු ලොම්මෙන් නැත්තම් හිමමෙන් පවිත්‍ර කරනවා කියලා උන්වහන්සේගේ ලේන්. ඒ පව්කම ගැන ඔබට හොඳටම විශ්වාසයි කියලා මම දන්නවා. මොකද නැත්තම් ඔබ අද මේ දේශනාව අහගෙන ඉන්න යන්නේ නැහැ. right. ඒ නිසා මම ඊගෙන වැඩි කතා කරන්න යන්නේ නැහැ. හැබැයි එක දෙයක් බලන්න අවශ්‍යයි. ඒ තමයි යේසුස් වහන්සේ මේ ලේ අරගෙන ස්වර්ගීය සිංහාසනේ නැත්තම් ස්වර්ගීය පූජාසනේ ඉදිරියේ උන්වහන්සේ ප්‍රකාශ වුණයි කියලා කියනවා. හේබ්‍රෙව් 9 වෙනි පරිච්ඡේදයේ අපි ඉස්සලා ඊට කලින් චුට්ටක් 8 වෙනි පරිච්ඡේදයේ පදේ පොඩ්ඩක් බලලා එමු. හේබ්‍රෙව් 8:1-2 කියන පද. හේබ්‍රෙව් 8:1-2 කියන පද. ඉතින් අපි කියන දේවලින් ප්‍රධාන එක නම් ස්වර්ගවල මහෝත්තමයන් වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තේ හිඳ ගන්නා වූ මිනිසයා විසින් නොව ස්වාමින් වහන්සේ විසින් පිහිටවන ලද ශුද්ධ ස්ථානයේ හා සැබෑ වූ මණ්ඩපයේ සේවකෙක් වූ උත්තම පූජකෙක් අපට සිටින බවය. සියලු උත්තම පූජකයන් පඬුරු සහ පූජා ඔප්පු කරන පිණිස පත් කරනු ලබති. කොහොමද දිගටම කතා කරගෙන යනවා. මෙතන කතා කරන්නේ යේසුස් වහන්සේ කියන උත්තම පූජකයා ගැන. අපි දන්නවා මෝසස් මේ පොළවේ ශුද්ධ ස්ථානය නැත්නම් ඒ දේවමාලිකාවේ නැත්නම් ඒ මණ්ඩපයේ තිබුණ ශුද්ධ ස්ථානය අතිශුද්ධ ස්ථානය හදනකොට එතන කියනවා ස්වර්ගයේ තිබුණු ආදර්ශය දෙවියන් වහන්සේ පෙන්වුවා ඒ විදිහට හැදුවා කියලා පොළවේ. ඒ කියන්නේ ස්වර්ගයේ ඒකේ සැපහැ එක තියෙනවා. ඒකයි මෙතන උන්වහන්සේගේ වචනේ කියන්නේ මනුෂ්‍යයා විසින් දෙවනි පදය 8:2 මනුෂ්‍යයා විසින් නොව ස්වාමින් වහන්සේ විසින් පිහිටවන ලද ශුද්ධ ස්ථානයේ හා සැබෑ වූ මණ්ඩපයේ සේවකෙක් වූ උත්තම පූජකෙක් අපට සිටින බවය. යේසුස් වහන්සේ ගැන කතා කරන උන්වහන්සේ දෙවියන් වහන්සේ ඉදිරියේ සැබෑ මණ්ඩපයේ පූජකෙක් කියන එක. ඊට පස්සේ බලමු 9 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදය ඒක සනාථ කරනවා නැවතත් හේබ්‍රෙව් පොතේම 9:11 නමුත් ක්‍රිස්තුස් වහන්සේ මතු පැමිණෙන්නා වූ යහපත් දේවල උත්තම පූජකෙක්ව පැමිණ වඩා උතුම් වූ වඩා සම්පූර්ණ වූ අතින් නොසෑදුවා වූ දැන් මණ්ඩපයේ තිබුණ එක දේවමාලිගාවේ තිබුණ ඒවා අතින් හදපුවා. හැබැයි උන්වහන්සේ කියනවා වඩා උතුම් වූ වඩා සම්පූර්ණ වූ අතින් නොසෑදුවා වූ එනම් මේ භූමික මැවිල්ලට අයිති නොවන්නා වූ මණ්ඩපයේ මැදින් එළුවන්ගේත් වස්සන්ගේත් ලේ කර්ණ කොටගෙන නොව තමාගේම ලේ කර්ණ කොටගෙන අපු දෙසා සදාකාල මිදීම ලබාගෙන එකම වරක් ශුද්ධ ස්ථානයට ඇතුළු වූසේක. හාලෙලූයා. උන්වහන්සේ කියනවා මේ පොළවේ තියෙන මිනිස්සු හැදපු ඒ මාලිගාවේ තිබුණ අතිශුද්ධ ස්ථානයේ ශුද්ධ ස්ථානය නෙමෙයි සැබෑ වූ එක අතින් හැදුවේ නැති ස්වර්ගීය තැනට උන්වහන්සේ සත්තුන්ගේ ලේ නෙමෙයි තමාගේම ලේ අරගෙන එකපාරක් ඇතුළු වුණා. ඒ උත්තම පූජකයා කාර්ය කරන්න මුළු ලෝකයා වෙනුවෙන් සමගි කිරීමේ පූජාව ඉහළා ඒ පවිත්‍ර කිරීම කරන්න. හාලෙලූයා. බලන්න යේසුස් වහන්සේ උන්වහන්සේගේම ලේ අරගෙන මොනවද කියන්නේ මිදීම ලබාගෙන එකම වරක් ශුද්ධ ස්ථානට ඇතුළු වූසේක. ඊට පස්සේ දිගටම තව ගැන කතා කරන්න යනවා. right? එතකොට උන්වහන්සේ මේ ලේ අරගෙන ගියා. අපි දන්නවා යේසුස් වහන්සේ ගෙත්සෙමනි වනදී ලේ වැදුරුවා. උන්වහන්සේ කසපහර දෙන අවස්ථාවේ උන්වහන්සේගේ ශරීරයෙන් බොහෝ ලේ ගලාගෙන ගියා. ඒවා ඒ ස්ථානයේ පොළවේ ගලාගෙන යන්නේ නැති පස්සේ වේලෙන්නේ නැති නැත්තම් කරවල හොදලා දාන්න නැති. උන්වහන්සේ කුරුසියේදී ලේ වැදුරුවා. ශරීරයේ තියෙන ඔක්කොම ලේ ටික යන තරමට යන විදිහට උන්වහන්සේ කුරුසියේ ලේ වැදුරුවා. ඒවා කුරුසිය දිගේ ගලාගෙන ගිහිල්ලා පොළොවට තෙත් වෙන්නේ නැති.
නමුත් අපි දන්නවා මේ කිසිම තැනක කවුරුත් මේ ලේ මොනවා හරි වාදනයකට එකතු කරගත්තේ නැහැ. නේද? කවුරුත් එකතු කරගත්තේ නැහැ. එකතු කරගන්න 100ක් තිබුණෙත් නැහැ කාටවත්. ඒ උසාංශ කාටවත් කිව්වෙත් නැහැ මම මේ පූජා වෙනවා මගේ ලේ ටිකක් එකතු කරලා අරන් තියන්න මට ඒක අරගෙන ස්වර්ගයේ සිංහාසන ඉස්සරහට යන්න තියෙනවා කියලා. right? එතකොට කොහොමද උන්වහන්සේ ලේ අරගෙන ස්වර්ගීය සිංහාසනයට ගියේ? පූජා කරන්න අපි වෙනුවෙන්. සැබෑ වූ සිංහාසනය ළඟට කොහොමද ගියේ? ඔබදම දෙක උන්වහන්සේ මේ පොළවේ පූජා වෙනකොට මේක ආත්මිකව සිද්ධ වුණ දෙයක්. ඒක භෞතිකව අරගෙන ගිහිල්ලා කරා නෙමෙයි. එහෙම කරන්නම් මේ ලේ එකතු කරලා තියාගන්න ඕනේ කවුරුත් එකතු කරේ නැහැ. right? උන්වහන්සේ මලවුන්ගෙන් නැගිටලා ස්වර්ගයට ඇතුණාට පස්සේ උන්වහන්සේ මේක ආත්මිකව කරා වූ පූජාවක්ව තියෙනවා. අපි සියලු දෙනා වෙනුවෙන්. හාලෙලූයා. ඔබ බලන්න එතන ආත්මිකව තමයි උන්වහන්සේ මේ පූජාව කරේ. සැබෑවටම උන්වහන්සේගේ ලේ භෞතිකව අරගෙන ගිහිල්ලා මේ පූජාව කරේ නැහැ. අපි දන්නවා උන්වහන්සේගේ ලේ එච්චර බලවත්. අද දවසේ පවා අපි කමියුනියන් එකට සහභාගී වෙද්දී අපි සුද්ධ සහභාගීකමට සහභාගී වෙනකොට උන්වහන්සේ දා සහභාගී වෙන්න මම කමියුනියන් ගෙන ගන්න දිකල දුන්නා. උන්වහන්සේත් ලේ වලට සංකේතයක් අරගෙන තමයි ගෝලයන්ට දුන්නේ මේ නුඹලවස වගුරුවන මාගේ අලුත් ගිවිසුමේ ලේ මේක සිහි කරපල්ලා මම එනකම් මේක සිහි කරපල්ලායි කියලා. right? ඒගොල්ලෝ ඒක පානය කරා. අදටත් අපි ඒක පානය කරනවා. right? අපි ඒකට මොකක් හරි පානයක් ගන්නවා. නැතුව අපිට උන්වහන්සේගේ ඇත්ත ලේ හොයාගන්න නැහැ. නමුත් උන්වහන්සේගේ ලේ ආත්මිකව අපිත් එක්ක තියෙනවා. හැම මොහොතකම අපිව පවිත්‍ර කරන්න අපි දන්නවා අපි මොන විදිහේ වැරද්දක් කළා වුණත් අපි අවංකව පසුතැවිලි වෙලා උන්වහන්සේ කවම ස්වාමිනී මාව මේකෙන් පවිත්‍ර කරන්න කියලා කිසිම වතාවක උන්වහන්සේ අසමත් වෙලා නැහැ. උන්වහන්සේ අදටත් ඒ සියලු බලය ඇතුළේ ඉන්නවා අපිව පවිත්‍ර කරන්න. එහෙමනම් මේ ලේ ආත්මිකව තියෙනවා. අපේ ඇහැට පේන්නේ නැති වුණාට අපිට වාජනයක කොහේ හරි නැති වුණාට. හාලෙලූයා. ඒ වගේම තමයි ඔබට අද දවසේ පෞකමවට වගේම ඔබගේ ආරක්ෂාව උදෙසා මේ උන්වහන්සේගේ බලවන්ත ලේ රැකවරණය ඔබට තිබෙනවා. විශේෂයෙන්ම මේ කාලේ මම අර කලින් කිව්වා වගේ ඔබ මොන දේ කරත් අපි මේ දැන් දන්න දේවල් ඔක්කොම මේ COVID-19 වලට කරන දේවල්. ඊළඟට එන මොන අසංගතයද කියලා අපි දන්නේ නැහැ. ඊළඟට වසංගතයක් එන්නේ නැහැ කියලා කවුරුත් පොරොන්දු වෙන්නේ නැහැ. පොරොන්දු වෙන්නත් බෑ. ගොඩක් අය කියන්නේ මීට වඩා ධර්ම දේවල් ඉස්සරහට එන්න තියෙනවා කියලා. මොකද උන්වහන්සේගේ වචනයත් ඒ ගැන සාක්ෂි දරන නිසා. ඉතින් ඒවට සූදානම් වෙන්න අපිට මේ පොළවේ භෞතික දේවල් නැහැ. උන්වහන්සේගේ රක්ෂා ස්ථානය, උන්වහන්සේගේ ලේ රැකවරණය තමයි අපිට තියෙන්නේ. අපිට උන්වහන්සේගේ ලේ පවිත්‍ර වෙලා අර අපි කලින් කතා කරපු ඒ උන්වහන්සේගේ රක්ෂා ස්ථානයට, ඒ පියාපත් සෙවණට, ඒ බලකොටුවට අපිට ඇතුළු වෙන්න පුළුවන්කම තියෙනවා. අපි මේවා දන්න දේ වුණත් අපි මේවා පොඩ්ඩක් පිළිවෙලට මතක් කරගෙන අපි මේ තුල ප්‍රායෝගික වෙන්න අවශ්‍යයි. මොකද උන්වහන්සේ එදා පාස්කුව පළවෙනි පාසෝයක වෙන වෙලාවේ මිස්ර දේශේ අපි දන්නවා ඊශ්‍රායල් සෙනගට උන්වහන්සේ කිව්වා මේ පාස්කු බැටළුවව මරලා නික්මයන් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයක තියෙනවා. ඒ බැටළුවව 7 වෙනි පදයේ සහ මට ටිකක් වුණේ 15 වෙනි පදයේ බලන්න. නික්මයන් 7 වෙනි පරිච්ඡේදයේ සමහරවිට නික්මයන් 12 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය සහ 13 වෙනි පදය. 7 වෙනි පදේ තමයි කියන්නේ මෙහෙම සතාව මරලා ඒව අරගෙන පඩි කන්දේ ගාන්න, උළුවස්සේ ගාන්න කියලා කියනවා. 13 වෙනි පදේ කියනවා නික්මයන් 12:13 ඒ ලේ නුඹලා සිටින ගෙවල් වල නුඹලා උදෙසා ලකුණක් පිණිස වන්නේය. මම ඒ ලේ දැක නුඹලා පසු කර යන්නෙමි. මා විසින් මිශ්‍ර දේශයට පහර දෙන කල නුඹලා විනාශ කිරීමට පීඩාවක් නුඹලා පිට නොවන්නේය. දැන් මේ ඊශ්‍රායල් සෙනගට දෙවියන් වහන්සේ කියනවා පාස්කු බැටළුවව මරලා එයාගේ ලේ අරගෙන ඒ ගෙවල් වල උළුවසු දෙකේ උඩ තියෙන පඩි කඳේ දොරවල් වල ජනෙල් වල මේක ගාන්න. right? සලකුණක් පිණිස. දැන් ඊශ්‍රායල් සෙනගට කියන්න තිබුණා මේගොල්ලෝ එහෙම කිව්වේ නෑ දෙවියන් වහන්සේ ප්‍රශංසාව. ඒගොල්ලන්ට කියන්න තිබුණා අපි ඊශ්‍රායල් සෙනග, අපි දෙවියන් වහන්සේව අදහන සෙනග. දැන් මේ මෝසස්වත් දෙවියන් වහන්සේවල දැන් මේ අන්තිම පීඩාවනේ. තව ගොඩාක් පීඩාවල් කරා උන්වහන්සේ හැම එකකින්ම අපිට ජය දුන්නා. මිසරවරුන් ප්‍රහාර ලැබුවා. එහෙනම් මේකත් එහෙම තමයි. මේකේ අපි ලේ ගාන්න ඕන නෑ.
දෙවියන් වහන්සේගේ සෙනඟ නිසා උන්වහන්සේ අපිව ආරක්ෂා කරනවා කියලා. අනිවාර්යෙන් දෙවියන් වහන්සේගේ සෙනඟ උන්වහන්සේ ආරක්ෂා කරනවා. නමුත් උන්වහන්සේ යමක් කියනවා නම් ඒකට කීකරු වෙන්න අපිට අවශ්‍යව තිබෙනවා. right? ඒ නිසා ඒ සෙනඟට බැරි වුණා කියන්න පාස්ට් බැටලෝ මරලා ඒ ලේටි ගත්තා මැති මේක ගාන්න ඕනේ නැහැ. උන්වහන්සේ අපිව කොහොමවත් ආරක්ෂා කරනවා කියලා. right? ඒගොල්ලන්ට ඒ ලේටි ගිහලා ගේ ඇතුලේ තියාගෙන තිබුණා. මේක ගේ ඇතුලේ තියාගමු ගාන්න ඕන නැහැ. ඉතින් ගේ ඇතුලේ තියෙනවනේ. ගාන්නේ මොකටද කියලා. එහෙම කරෙත් නැහැ. හොඳ වෙලාවට මේගොල්ලෝ ඒක ආලේප කරා අර පඩි කඳන් වල උඩ තියෙන පඩි කඳේ සහ උඩුව කණු දෙකේ. පහොදු දෙ බලනකොට මිසර වරුන්ට ඒ වසංගතේ පහර ලැබිලා තිබුණා. හැම කුළුදුලෙක්ම සතාගේ පටන් මේ ගිහිල්ලා තිබුණා. නමුත් ඊශ්‍රායල් සෙනඟ ආරක්ෂා වෙලා තිබුණා. ඔබ දන්නවද අදත් ඒ වගේම තමයි. අද අපිට උන්වහන්සේගේ රැකවරණය තියෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ ලේ රැකවරණය අපිට තියෙනවා. හැබැයි ඒ ලේ අපිට ආත්මිකවත් තියෙනවා. අපි ඒකෙන් පව්කමාව ලබාගෙන අපි මේ ලේ තියෙනවායි කියලා අපේ ජීවිතේම අත්දැකලා තියෙනවා. හැබැයි ඒක අරගෙන අපි පාවිච්චි කරේ නැත්තම් ප්‍රයෝජන ගත්තේ නැත්තම් උන්වහන්සේ කියන දේ අපි රැකවරණය අපවට දැමුවේ නැත්තම් ඔබ දන්නවද ඒකෙන් කිසි ප්‍රයෝජනයක් වෙන්න යන්නේ නැහැ. ඒක තිබුණයි කියලා ප්‍රයෝජනයක් වෙන්න යන්නේ නැහැ. අපි ක්‍රිස්තියානි කියලා එකෙන් ප්‍රයෝජනයක් වෙන්න යන්නේ නැහැ. සමහරවිට අපි දේව දරුවෝ ඒ නිසා එහෙම කියලා කතා කරනවා. නමුත් උන්වහන්සේ අපිට දීලා තියෙන දේවල් අපි පාවිච්චි කරන්න අවශ්‍යයි. උන්වහන්සේ අපිට ආයුධ කට්ටලයක් දීලා තියෙනවා එපිස පොතේ. ඒක පාවිච්චි කරන්න අවශ්‍යයි. ඒක පාවිච්චි නොකර අපිට නිකන් කියන්න බෑ. උන්වහන්සේ ආරක්ෂා කරනවා මෙහෙම කරනවා මෙහෙම කළා. මොකද එහෙමනම් ආයුධ කට්ටලයක් දෙන්න ඕනේ නැහැ උන්වහන්සේ. ආමෙන්. හාලෙලූයා. ඉතින් ඒ නිසා උන්වහන්සේ කිව්ව විදිහට ඒ සෙනඟ මොකද කරේ අරගෙන ආලේප කරා. ඒ රැකවරණය ලැබුණා. right? අද දවසේත් අපිට මේ දේ ආත්මිකව කරන්න පුළුවන්. right? කොහොමද මේ ලේ ආලේප කරේ? එක තැනක අපි බලමු හේබ්‍රෙව් පොතේ. හේබ්‍රෙව් 9 වෙනි පරිච්ඡේදෙම 19 වෙනි පදය. හේබ්‍රෙව් 9:19. එතන කියනවා මක්නිසාද මෝසෙස් ව්‍යවස්ථාවේ හැටියට මුළු සෙනඟට සියලු ආඥා කියා දුන් පසු වස්සන්ගේ එළුවන්ගේ ලේ වතුරද රතු ලොම්ද හිසොබ්ද සමගගෙන මේවා දෙවියන් වහන්සේ විසින් නුඹලා ගැන නියෝග කළ ගිවිසුමේ ලේයයි කියමින් පොතටත් මුළු සෙනඟටත් ඉස්සේය. එසේම මණ්ඩපයටත් සේවයේ සියලු වාජන වලටත් ඔහු ලේ ඉස්සේය. ව්‍යවස්ථාවේ ප්‍රකාරයට සිළු දේම ලේ වලින් පවිත්‍රකම් ලැබෙයි කියන්ට පුළුවන් වාගේ පෙනේ. ලේ වැගිරීමක් නැතුව සමා කිරීමකුත් නැහැ කියලා කියන මෙතන ඉස්ස විදිහ බලන්න. මෝසෙස් මේ ලේ අරගෙන ඒක හිසොප් කියන අත්ත අරගෙන ඒ ලේවල ඔබලා ඒකෙන් ඉසුණු ලැබුවා. මේ හිසොප් කියන එක සංකේතවත් කරනවා ඇදහිල්ලට. එතකොට උන්වහන්සේගේ ලේ වලට අපේ ඇදහිල්ල දමන්න අවශ්‍යයි. ඒක අරගෙන ඕනේ අපි ආලේප කරන්න. උන්වහන්සේගේ ලේ කෙරෙහි ඔබගේ ඇදහිල්ල තබන්න. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අපි ඇදහිල්ල තබනවා වගේ උන්වහන්සේගේ ලේවල බලය කෙරෙහි ඇදහිල්ල තබන්න ඔබගේ රැකවරණය පිණිස. ඒ රැකවරණය ඔබට ඔබගේ නිවෙස් වටා ඔබගේ දරුවන් වටා මේ සියලු දේ අපගේ මනසේ රැකවල් කරන්න අපිට පුළුවන් උන්වහන්සේගේ ලේ ආලේප කරන්න. හාලෙලූයා. ඒ නිසා ඔබගේ විශ්වාසය ඒ හිසොප් අත් අරගෙන ඔබ ඒ ලේ වලට ඔබන්න ලේ ඇතුළට දමන්න ඒකට ඔබට පුළුවන් ඒකෙන් ආලේප කරන්න ඇදහිල්ලෙන් ආලේප කරන්න. හාලෙලූයා. හොඳයි මම මේ ගැන තවදුරටත් අපි විස්තර කරන්න යන්නේ. මට මේ පණිවිඩය ඔබ තුළට යන්නයි අවශ්‍ය වුණේ. උන්වහන්සේගේ ලේ අපිට ආත්මිකව තියෙනවා. ඒක අපි අත්දැකලා තියෙනවා. ඔබ පෞකමාව ලබා ගන්නේ පසුතැවිලි වෙලා උන්වහන්සේ තුළ අලුතෙන් පවිත්‍ර වෙන්නේ. අපි දන්නවා අපි පවිත්‍ර වුණාම උන්වහන්සේගේ අභිමුඛත්වයට අපිට නිසකව යන්න පුළුවන්. උන්වහන්සේ අපි ශුද්ධවන්තයන් ධර්මිෂ්ඨයන් කොට ගණන් ගන්නවා. ඒ ලේම තමයි ඔබගේ ආරක්ෂාව පිණිස තියෙන්නේ. ඔබ උන්වහන්සේගේ ලේයින් උන්වහන්සේගේ අතිශුද්ධ ස්ථානයට ගියොත්, උන්වහන්සේගේ රහස් ස්ථානයට ගියොත්, උන්වහන්සේගේ අභිමුඛයේ ඔබ කාලය ගත කරොත් ඒක ඔබට රක්ෂා ස්ථානයක් වෙන්න යනවා. උන්වහන්සේගේ පියාපත්සෙවනේ හිටියා වගේ වෙන්න යනවා. උන්වහන්සේගේ බලකොටුව ඇතුලේ හිටියා වෙනවා. හාලෙලූයා. හොඳයි මේ වෙලාවේ අපි යාඥා කරමු. අපි උන්වහන්සේගේ ලේ අරගෙන විශේෂයෙන් මේ කාලේ ඊටම වැදගත් නිසා අපි ආලේප කරමු අපේ මනසේ. අපි කියමු ස්වාමීනි අපගේ මනසේ ඔබ වහන්සේගේ ලේ ආලේප කරනවා. අප
අපේ මනස වෙනස් කරන්න ස්වාමීනි අපි උන්වහන්සේට යාඥා කරමු. අපේ පෞල් සම්බන්ධතාවල අපේ විවාහවල අපි උන්වහන්සේගේ ලේ ආලේප කරලා යාඥා කරමු. අපේ දරුවන් මත අපේ නිවෙස් මත අපගේ නෑදෑ සම්බන්ධතාව මත අපි ඒ ලේ ආලේප කරලා අපි යාඥා කරමු. හාලෙලූයා ප්‍රශංසා වේවා මහිම වේවා. අපි හැමෝම එක්සිත මේ වෙලාවේ ඔබ ඉන්න ස්ථානයේ මොකක් වුණත් අපි කියමු ස්වාමිනී ඔබ වහන්සේගේ ලේ අපි ආලේප කරනවා කියලා අපි යාඥා කරමු. ඒ වගේම අපේ රැකියා ව්‍යාපාර මත අපේ නිවෙස් වටා අපේ මේ සභාව ඒ වගේම අපේ ලංකාවේ තිබෙනා වූ අනිකුත් සියලු සභාවන් මේ දේශය අපි උන්වහන්සේගේ ලේ ආලේප කරලා උන්වහන්සේගේ රැකවරණය ඉල්ලමු. හාලෙලූයා ප්‍රශංසා වේවා ස්වාමිනී. මේ මොහොතේ ස්වාමිනී අපි ඔබ වහන්සේගේ මේ බලවන්ත ලේ නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමින් වහන්සේ. ස්වාමිනී ඔබ වහන්සේගේ ලේ මේ මොහොතේ රැගෙන ස්වාමිනී අපි ඒ ලේ අපිට පෙනෙන නැත ස්වාමිනී අපේ ඇදහිල්ල ඒ තුල දමලා ස්වාමිනී ඒ හිසොප් අත දානවා වගේ අපි ඇදහිල්ල ඒ තුලට දාලා ස්වාමිනී ඔබ වහන්සේගේ ලේ අපි ආලේප කරනවා මේ වෙලාවේ අපගේ මනසේ ස්වාමින් වහන්සේ. ස්වාමිනී අපගේ මනස ඔබ වහන්සේගේ ආකාර මනසක් වන පිණිස ඔබ වහන්සේ ආශිර්වාද කරන්න ස්වාමිනී. අපගේ සිතුවිලි අපගේ සිත් අපගේ සිතුවිලි අපගේ අදහස් ආකල්ප අපි ඔබ වහන්සේගේ ලේ වලින් ආලේප කරනවා ස්වාමින් වහන්සේ. ස්වාමිනී ඒවා වල තිබෙන සියලුම ස්වාමිනී වැරදි ඔබ වහන්සේ ඉවත් කරලා අපව නිවැරදි කරන්න කියලා අපි යාඥා කරනවා ස්වාමිනී. ඔබ වහන්සේ ආශිර්වාද කරන්න අපගේ මනස් වලට ක්‍රිස්තුස් වහන්සේගේ මනස අප තුළ ඇති වෙන පිණිස ස්වාමිනී ඔබ වහන්සේ ක්‍රියා කරන්න කියලා අපි යාඥා කරනවා ස්වාමින් වහන්සේ. ඒ වගේම ස්වාමිනී මේ මොහොතේ අපි හැම කෙනෙක්ගේම භාර්යාවන් ස්වයං පුරුෂයන් අපි ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා. විවාහ සම්බන්ධතාවයන් අපි ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා ස්වාමිනී. ඒ හැම කෙනෙක් මත ඔබ ස්වාමිනී ඒ විවාහයන් මත අපි ඔබ වහන්සේගේ ලේ ආලේප කරනවා මේ මොහොතේ ස්වාමින් වහන්සේ. හාලෙලූයා ප්‍රශංසා වේවා ස්වාමිනී. වහන්සේගේ ආශිර්වාදය මත නිදහස් කරන්න ස්වාමිනී. රැකවරණය මත නිදහස් කරන්න කියලා අපි යාඥා කරනවා ස්වාමින් වහන්සේ. හාලෙලූයා ප්‍රශංසා වේවා ස්වාමිනී. ඒ වගේම අපි වහන්සේට ස්තුතිවන්ත වෙනවා ඒ ලේ රැකවරණය තුලින් සතුට රින්ගන්න බැරි නිසා ස්වාමින් වහන්සේ. ඒ රැකවරණය නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. හාලෙලූයා. ඒ වගේම ස්වාමිනී මේ මොහොතේ අපගේ දරුවන් අපි ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා ස්වාමිනී. අපගේ දරුවන් මත ස්වාමිනී අපි ඔබ වහන්සේගේ ලේ ආලේප කරනවා ස්වාමින් වහන්සේ. ලේ රැකවරණ අපි ඕනට දමනවා ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ මේව ආරක්ෂා කරන නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. අපගේ නෑදෑ සම්බන්ධකම් ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා ස්වාමිනී. ඒ මත අපි ඔබ වහන්සේගේ ලේ ආලේප කරනවා ස්වාමින් වහන්සේ. ස්වාමිනී මේ අපගේ සභාව අපි ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ සභාවේ හැම කෙනෙක් මත අපි ලේ ආලේප කරනවා ස්වාමින් වහන්සේ. ලේ රැකවරණය දමනවා ස්වාමිනී. ඔබ වහන්සේ හැම කෙනෙක්ම ආරක්ෂා කරන්නට ස්වාමිනී. ඔබ වහන්සේ හැම කෙනෙක් ස්වාමිනී ඔබ වහන්සේගේ ලේන් ආරක්ෂා කරන්නට කියලා අපි යාඥා කරනවා ස්වාමින් වහන්සේ. හාලෙලූයා. වගේම ස්වාමිනී අපි හැම කෙනෙක්ගේම රැකියා ව්‍යාපාර ආදායම් මාර්ග ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා. ඒ මත අපි ඔබ වහන්සේගේ ලේ රැකවරණය දමනවා ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේවට ආශිර්වාද කරමින් වැඩි කරන්න කියලා අපි යාඥා කරනවා ස්වාමින් වහන්සේ. හාලෙලූයා. වගේම ස්වාමිනී අපි ලංකාවේ තිබෙන හැම සභාවක් ඔබ වහන්සේගේ හස්තයට බාර කරමින් ඒ සේවකයන් අධිහිලිවන්තයන් ස්වාමිනී හැම කෙනෙක් ඔබ වහන්සේගේ ලේ ආලේප කරමින් ඔවුන්ට ඔබ වහන්සේගේ ලේ රැකවරණය දමනවා ස්වාමිනී මේ මොහොතේ. ස්වාමිනී අපි ඒ නිසා ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඒ හැම කෙනෙක්ම මේ දේශය තුල බලවත් පාවිච්චි කරන පිණිස ස්වාමිනී ඔබ වහන්සේ උන්ට ආශිර්වාද කරන්න කියලා අපි යාඥා කරනවා. විශේෂයෙන් ස්වාමිනී අපිවත් අපේ පවුල් අයත් ස්වාමිනී අපේ හිත මිතුරන් අපි දන්න අය මේ සභාවේ අය ඒ වගේම ඔබ වහන්සේගේ ලංකාවේ සභාවේ හැම කෙනෙක් අපි ස්වාමිනී විශේෂයෙන් මේ වසංගතයට එරෙහිව ඔබ වහන්සේගේ ලේ ආලේප කරමින් ස්වාමිනී මේ කොවිඩ් වසංගතයෙන් ඔබ වහන්සේ ආරක්ෂා කරන්නට කියලා අපි යාඥා කරනවා ස්වාමින් වහන්සේ. ඒ ඔබ වහන්සේගේ හැම දරුවෙක් ඔබ වහන්සේගේ ආරක්ෂා ස්ථානයේ පියාපත් යටතේ රැකවල් කරන්න කියලා අපි යාඥා කරනවා ස්වාමින් වහන්සේ. හාලෙලූයා. වගේම ස්වාමිනී මේ දේශය ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා ස්වාමිනී. මේ දේශය ස්වාමිනී ඔබ වහන්සේගේ ලේන් අපි ආලේප කරනවා ස්වාමිනී. ඒ හැම මිනිසෙකගේ ස්වාමිනී පාපයට සමාව දෙන්න ඔබ වහන්සේට පුළුවන් නිසා ස්තුති කරනවා ස්වාමිනී. ඒ වගේම ස්වාමිනී අපි මේ ලේ ඕන් මත ආලේප කරනවා. ඒ තුලින් ඔවුන්ගේ ජීවිත වෙනස් වෙන්න සලස්වන්න, ඔවුන්ගේ ජීවිත හැරෙන්න සලස්වන්න, ඔබ වහන්සේගේ ආශිර්වාද ලබන තැනට පත් වෙන්න ඔවුන්ට ආශිර්වාද කරන්න කියලා අපි යාඥා කරනවා ස්වාමිනී. මේ දේශය මේ වසංගතයෙන් ආරක්ෂා කරන්න අපි මේ දේශය වටා ඔබ වහන්සේගේ ලේ රැකවරණය දමනවා ස්වාමිනී. අපි යාඥා කරනවා තවත් මේ දේශය තුල ස්වාමිනී ඔබ වහන්සේගේ
වහන්සේගේ රැස්වීම, ඔබ වහන්සේ ඉදිරියේ අපි ගෙනෙන්නා වූ ඒ පූජාවන් ස්වාමීනි ඔබ වහන්සේ ඉදිරියේ අපි කරන්නා වූ මේ සුද්ධ රැස්වීම වලට ස්වාමීනි බාධා නොවන පිණිස ඔබ වහන්සේ ක්‍රියා කරන්න කියලා අපි ආඥා කරනවා ස්වාමීන් වහන්සේ. හාලෙලූයා. ප්‍රශංසා වේවා ස්වාමීනි. මහිමය වේවා ස්වාමීනි. ගෞරව වේවා ස්වාමීනි. අපි මේ දේශයේ ලෝකයේ තියෙන හැම කොවිඩ් රෝගියෙක් මේ මොහොතේ ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා ස්වාමීනි. ඔබ වහන්සේට සුවය ලබන්න ආශිර්වාද කරන්න ස්වාමීනි. ඔබ වහන්සේගේ සුභාරංචි අහන්න, ඔබ වහන්සේගේ සුවය ගැන අහන්න, ඔබ වහන්සේට මාර්ග විවෘත කරන්න ස්වාමීන් වහන්සේ. ස්වාමීනි සේවකයන්ට ඕන් කියලා මුණ ගැහෙන්න බැරුණා ස්වාමීනි. වෛද්‍යවරුන් හෙදියන් ඒ හවුල් සේවකයන් තුලින් ඔබ වහන්සේට කතා කරන්න කියලා අපි ආඥා කරනවා ස්වාමීනි. හාලෙලූයා. මේ හැම කෙනෙක් ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා ස්වාමීන් වහන්සේ. හාලෙලූයා. ප්‍රශංසා වේවා ස්වාමීනි. මහිමය වේවා ස්වාමීනි. අපි සියලු ගෞරවය, මහිමය, ප්‍රශංසාව ඔබ වහන්සේට දෙනවා ස්වාමීනි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්. ආමේන්. ආමේන්. හාලෙලූයා. හොඳයි මේ වෙලාවේ අපි මේ දේශය, ඊශ්‍රායල් දේශය උන්වහන්සේට බාර කරලා අපි උන්වහන්සේගේ දීමනා ගැන යාඥා කරමු. හාලෙලූයා. ඔබ උන්වහන්සේට යම් දීමනාවක් සූදානම් කරගෙන ආවද? සූදානම් කරගෙන තිබෙනවද? ඔබ ඒක මේ වෙලාවේ සිහි කරන්න. අපි ඒක උන්වහන්සේගේ හසට බාර කරලා යාඥා කරමු. හාලෙලූයා. ස්වාමීනි අපි මේ දේශය නිසා ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. ඔබ වහන්සේ මේ දේශයට ආශිර්වාද කරමින් ස්වාමීනි මේ දේශය සුව කරමින් ස්වාමීනි ඔබ වහන්සේගේ මුළු කැමැත්ත සැලැස්ම මේ දේශය තුළ ඉෂ්ට කරන්න කියලා අපි ආඥා කරනවා ස්වාමීනි. ඒ වගේම ස්වාමීනි අපි ඊශ්‍රායල් දේශය මේ මොහොතේ සිහි කරනවා ස්වාමීනි. ඔබ වහන්සේ දේශයට ආශිර්වාද කරන්න ස්වාමීන් වහන්සේ. ස්වාමීනි යෙරුසලමට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. ඔබ වහන්සේ වදාහගෙන ඉන්නේ උදෙව්වන්ට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න ස්වාමීනි. ඔවුන් ඔබ වහන්සේ බලවත් මේ දේශයේ පාවිච්චි කරන්න කියලා අපි යාඥා කරනවා ස්වාමීනි. ඒ වගේම ස්වාමීනි යෙරුසලමට මුළු ඊශ්‍රායල් දේශයට ඔබ වහන්සේගේ සෙනගට ඔබ වහන්සේගේ සමාදානෙ නිදහස් කරන්න, ආශිර්වාදයෙන් නිදහස් කරන්න කියලා අපි යාඥා කරමින් ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා ස්වාමීනි. ඒ වගේම ස්වාමීනි මේ මොහොතේ අපි හැම කෙනෙක් සූදානම් කරගත්තා වූ මේ දීමනාවන් ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා ස්වාමීනි. ඔබ වහන්සේගේ වචනයේ පරිදි ඔබ වහන්සේ ස්වර්ගයේ කවුළු උගරකට ඔවුන්ට ආශිර්වාද කරන දෙවියන් වහන්සේ නිසා ස්තුතිවන්ත වෙනවා. ස්වාමීනුන්ගේ මේ දීමනාවන් ඔබ වහන්සේගේ හස්තයට බාර කරමින් ස්වාමිනී ඔබ වහන්සේගේ ආශිර්වාදය මත නිදහස් කරනවා ස්වාමිනී. ඒ දීමනාවද ඔබ වහන්සේගේ රාජ්‍යයට ආශිර්වාදයක් වෙන්න පාවිච්චි කරන්න කියලා අපි ආඥා කරනවා ස්වාමිනී. මේ මොහොතේ අපි සියලු ගෞරවය, මහිමය, ප්‍රශංසාව ඔබ වහන්සේට දෙනවා ස්වාමීන් වහන්සේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම බලවන්ත නාමයෙන්. ආමේන්. හාලෙලූයා. පියෝ දෙවියන් වහන්සේගේ ප්‍රේමයද, පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහයද, ශුද්ධාත්මයන් වහන්සේගේ වාසය කිරීමද දැනුත් සදාකාලටත් ඔබ හැම කෙනෙක් සමග වේවා. හොඳයි ඔබ හැමෝට ජේසුස් පිරයි. අපි ලබන ඉරිදාත් හවස 4ට මොන ගැසෙමු.